ආයුබෝවන් වාසනාවන්ත දුවේ පුතේ නැවතත් රටේ ඇති වෙලා තියෙන තත්ත්වය නිසා අපිට සුපුරුදු ආකාරයට අපේ පාඩම් මාලාව කරගෙන යන්න බැරුව යනවා. ඒක නිසා අපි තීරණය කරා අන්තර්ජාලය හරහා ඔබට හැකියපමණ තේරුම් ගත හැකි ආකාරයට අපිට ඉදිරියට කරන්න තියෙන පාඩම් එකින් එක කියලා දෙන්න. දැන් මේ වෙනකොට 2020 ප්‍රශ්න පත්‍රයේ අවසන් වෙලා තියෙන්නේ. භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අවසන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉදිරියේ එන්නේ ඔබගේ විභාගය. ඒකට සෑහෙන වැඩ කොටසක් කරන්න වෙනවා. ඒ නිසා මම තීරණය කර අන්තර්ජාලය හරහා හැකියපමණ පාඩම් ටික හොඳින් තේරුම් ගන්න පුළුවන් ආකාරයට විස්තර කරනවා කියලා. අද අපි උත්සාහ කරනවා විෂය නිර්දේශයේ තියෙන කුඩා ඒකකයක් පස්වෙනි ඒකකය ගුරුත්වාකර්ෂණය කියන ඒකකය පටන් ගන්න. අපි ගුරුත්වාකර්ෂණය කියන ඒකකය විස්තර කරන්න කලින් හොයලා බලන්න ඕනේ මොකද්ද මේ ආකර්ෂණය කියන්නේ කියලා. දැන් ගොඩක් අයට ආකර්ෂණය කියපු ගමන් ඔළුවට එන්නේ බලයක්නේ. හැබැයි අපි සරල ජීවිතයේ ආකර්ෂණය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා, කඩුවසම් පිරිමි ළමයෙක් ඉන්නවා. එතකොට මේ ගෑනු ළමයා අර පිරිමි ළමයාට ආකර්ෂණය වෙනවා. පිරිමි ළමයා ගෑනු ළමයාට ආකර්ෂණය වෙනවා. මේ බල නෙමෙයිනේ. ඒතර ආකර්ෂණය කියන වචනේ මූලික අරමුණ බලය නෙමෙයි. හැබැයි භෞතික විද්‍යාත්මකව ගත්තොත් ආකර්ෂණය කියන්නේ බලයක්. දැන් ඕක විස්තර කරන්න මුලින්ම ඉදිරිපත් වෙච්ච සංකල්පය තමයි ගුරුත්ව ආකර්ෂණය කියන දේ විස්තර කරන්න මුලින්ම ඉදිරිපත් වෙච්ච සංකල්පය තමයි නිව්ටන්ගේ ආකර්ෂණ වාදයේ තියෙන අන්‍යෝන්‍ය බල සංකල්පය. අන්‍යෝන්‍ය බල සංකල්පය මගින් කියන්න හදන්නේ ස්කන්ධ අතර අන්‍යෝන්‍ය ලෙස බල බිහි වෙනවා කියන එක. හැබැයි අන්‍යෝන්‍ය බල සංකල්පය මගින් පැහැදිලි කරන්න බැරි සමහර දේවල් පැහැදිලි කරන්න පසුකාලීනව වෙන සංකල්පයක් යොදා ගන්නවා. අපි මේකට කියනවා ශේෂ්ඨ සංකල්පය. ශේෂ්ඨ සංකල්පය සහ අන්‍යෝන්‍ය බල සංකල්පය ගොඩක් අය පටලවාගෙන තියෙන්නේ. ගුරුත්වාකර්ෂණය නිසි ලෙස නොදන්නා අය කෙලින්ම ගුරුත්ව ශේෂ්ත්‍රය අරගෙන අන්‍යෝන්‍ය බලයට යන්න හදනවා. ඒක පැහැදිලිවම වැරදි. අපි ඉස්සරහම විස්තර කරගමු. පුතේ සටහන් ලියන්න ඔයගලන්ට සමහර අයට මේ නිබන්ධනය ලැබිලා ඇති. රටේ පවතින තත්ත්වය නිසා අපිට නිබන්ධන මුද්‍රණය කරන ලද නිබන්ධන ඔබට ලබා දෙන්න සමහරකට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වෙනුවට ඕගලන්ට PDF එකක් එවලා ඇති. මේ නිබන්ධන සියල්ලම විභාග බහුවර්ණ ඒ සියල්ලම විභාග රචනා ප්‍රශ්න අපේ ටියුට් එක සියල්ලම PDF ලෙස එවලා ඇති. ඒ නිබන්ධනේ print out එකක් අරගෙන ඒක ලියන්න. එතකොට පන්ති නිසි ආකාරයට පවත්වන දවස්වලදී අපි ඕගලන්ට මේ නිබන්ධනේ මුද්‍රණය කරන ලද නිබන්ධනේ ලබා දෙන්නම්. right. එහෙනම් මම මුලින්ම විස්තර කරන්න පටන් ගන්නවා ගුරුත්වාකර්ෂණය කියන ප්‍රධාන මාතෘකාව. අපි හිමීට එතන ලියන්න පටන් ගමු. ස්කන්ධයක් සහිත වස්තු අතර ස්කන්ධයක් සහිත වස්තු අතර ආකර්ෂණයක් ඇතිවීම. ස්කන්ධයක් සහිත වස්තු අතර ආකර්ෂණයක් ඇතිවීම ගුරුත්වාකර්ෂණය හෙවත් ගුරුත්ව ආකර්ෂණය හෙවත් ගුරුත්ව ආකර්ෂණය හෙවත් ගුරුත්වාකර්ෂණය ලෙස ගුරුත්ව ආකර්ෂණය හෙවත් ගුරුත්වාකර්ෂණය ලෙස හඳුන්වයි. ගුරුත්වාකර්ෂණය ලෙස හඳුන්වයි. භෞතික විද්‍යාවට අනුව කැපිටල් A නම් වස්තුව භෞතික විද්‍යාවට අනුව කැපිටල් A නම් ස්කන්ධය කැපිටල් A නම් ස්කන්ධය බීට ආකර්ෂණය වීම යනු A නම් ස්කන්ධය බීට ආකර්ෂණය වීම යනු ඒ මත B දෙසට
බලයක් ඇතිවීමයි. ඒ මත B දෙසට බලයක් ඇතිවීමයි. මෙසේ බලයක් ඇතිවීම විස්තර කළ හැකි සංකල්ප දෙකක් පවතී. මෙසේ බලයක් ඇතිවීම විස්තර කළ හැකි සංකල්ප දෙකක් පවතී. එතකොට මම ආයමත් චුට්ටක් විස්තර කරනවා. ගුරුත්වාකර්ෂණය කියන්නේ ස්කන්ධයක් තවත් ස්කන්ධයක් දෙසට ආකර්ෂණය වීම. ආකර්ෂණය වීම කියන්නේ ඇදිලා යනවායි කියන එක. මේක විස්තර කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අන්‍යෝන්‍ය බල සංකල්පය, අනිත් එක තමයි ගුරුත්ව ක්ෂේත්‍ර සංකල්පය. එනම් පහලින් පහල අපි මාතෘකා දෙක ලියලා තියෙනවා. අන්‍යෝන්‍ය බල සංකල්පය දෙක ගුරුත්ව ක්ෂේත්‍ර සංකල්පය. ඕක ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ mutual force concept එක. දෙවෙනි concept එක තමයි field concept එක. එතකොට අපි ওই field concept එක ඉස්සරහට විද්‍යුත් ක්ෂේත්‍රවල, චුම්බක ක්ෂේත්‍රවල කියන දෙකෙන් පාවිච්චි කරනවා. ඒකෙත් දැන් ස්ථිති විද්‍යුතය වගේ ගත්තොත් එහෙම ওই සංකල්ප දෙකම පාවිච්චි කරනවා. කූලොම්ගේ mutual force concept එකත් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් electric field concept එකත් අපි පාවිච්චි කරනවා. ඒකට වැඩි දායකත්වයක් දක්වන්නේ ගවුස්. ඒතකොට දැන් අපි ඉස්සරහාම පටන් ගන්නවා මේකෙන් අන්‍යෝන්‍ය බල සංකල්පය නැත්නම් mutual force concept එක කියන එක යටතේ අපි විස්තර කරන්නේ. ඒ යටතේ සටහන් කරගන්න පුතේ. නිව්ටන්ගේ ආකර්ෂණ වාදයට අනුව ඕනෑම ස්කන්ධ දෙකක් අතර එකක් අනෙක දෙසට ආකර්ෂණය වන ලෙසට අන්‍යෝන්‍ය ලෙස බල ඇතිවේ. මේවා ගුරුත්වාකර්ෂණ බල ලෙස හඳුන්වයි. අපි ගාවට අලුත් ඡේදයකට යනවා. අලුත් ඡේදකින් ආරම්භ කරන්න. ලක්ෂාකාර ස්කන්ධ දෙකක් අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය සොයා ගැනීම සඳහා නිව්ටන් විසින් නියමයක් ඉදිරිපත් කර ඇත. මෙය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය. ඉංග්‍රීසියෙන් කියන්නේ universal gravitation law. සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය ලෙස හඳුන්වනු ලබයි. right. දැන් ඔයාලට පුංචි කොටුවක් තියලා ඇති රූල් ටිකක් තියෙන. ඒකේ අපි ලියන්නේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ වචනයෙන්. එතකොට ඔයාලකට වෙන වර්ණයක් පාවිච්චි කරනවා නම් මම වැඩි කැමතියි. right. අපි ඒක ඇතුලේ ලියමු. විශ්වයේ
විශ්වයේ පවතින ඕනෑම ලක්ෂාකාර ස්කන්ධ දෙකක් අතර විශ්වයේ පවතින ඕනෑම ලක්ෂාකාර ස්කන්ධ දෙකක් අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් ඇතිවේ. අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් ඇතිවේ. අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් ඇතිවේ. මෙම බලය ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝම සමානුපාතික වන අතර ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝම සමානුපාතික වන අතර ස්කන්ධ අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම සමානුපාතික වේ. ස්කන්ධ අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. right. එතකොට නිව්ටන් කියන්නේ විශ්වයේ පවතින ඕනෑම ලක්ෂාකාර ස්කන්ධ දෙකක් අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් ඇති වෙනවා. ඔයා මගෙන් අහන්න එපා මේ ආකර්ෂණ බලයක් ඇති වෙන්නේ කියලා. ඒක නිව්ටන්ගෙන් අහන්න. මම නෙමෙයි කිව්වේ, නිව්ටන් කිව්වේ. එතකොට දැන් ඔයා මෙතනින් පටන් ගන්න ඕනේ ස්කන්ධ දෙකක් තියෙනවා නම් අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් ඇති වෙනවා. මේ ආකර්ෂණ බලය ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝම සමානුපාතික වෙනවා. ඒ වගේම ස්කන්ධ අතර දුරේ වර්ගයට ප්‍රතිලෝම සමානුපාතික වෙනවා. නිව්ටන්ගේ නියමයේ සටහන් වෙන්නේ ලක්ෂාකාර ස්කන්ධ දෙකක් ගැන විතරයි. වෙනත් වස්තු ගැන අපි පස්සේ වෙන විදිය ගමු. දැන් මේ කොටුවට පහලින් අපි ඉඩ ටික කොටස් දෙකකට බෙදලා ඇති. වම් පැත්තේ තියෙන රූල් දෙකක් එතන ලියනවා. ඊට සම්බන්ධය ගණිතමය ලෙස පහත පරිදි ඉදිරිපත් කළ හැක. ඒ සම්බන්ධයේ ගණිතමය ලෙස පහත පරිදි ඉදිරිපත් කළ හැක. right. එතකොට ඔන්න අපි ගන්න හදනවා මේ නිව්ටන් නියමයේ තියෙන ගණිතමය ආකාරය. නිව්ටන් කියන්නේ විශ්වයේ පවතින ඕනෑම ලක්ෂාකාර ස්කන්ධ දෙකක් අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් ඇති වෙනවා. මේ ආකර්ෂණ බලය ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝම සමානුපාතික වෙන ස්කන්ධ අතර දුරේ වර්ගයට ප්‍රතිලෝම සමානුපාතික වෙනවා. අපි ඒක ගණිතමය සම්බන්ධයක් ලෙස ගොඩනගනවා. මේ තියෙන්නේ ලක්ෂාකාර ස්කන්ධයක්. අපි ඒකට m1යි කියමු. මේ තියෙන තවත් ලක්ෂාකාර ස්කන්ධයක්. අපි ඒකට m2යි කියමු. එතකොට මේ දෙන්න අතර දුර ඇත්තට මේක සල් රේඛීය දුර වෙන්න ඕනේ. මේ දෙන්න අතර තියෙන දුර r කියලා කිව්වොත් අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් නම් මෙයා මත පළමු ස්කන්ධය මත දෙවන ස්කන්ධය දෙසටත් දෙවන ස්කන්ධය මත පළමු ස්කන්ධය දෙසටත් බලය බිහි වෙන්න ඕනේ. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ අර ක්‍රියා ප්‍රතික්‍රියා යුගල. හැබැයි මේවා දුරස්ත බල distance forces. හේතුව තමයි අපි මේ වෙනකොට ක්‍රියා ප්‍රතික්‍රියා යුගල ගැන කතා කරලා තියෙනවා. එකිනෙක ස්පර්ශ වෙච්ච ගැටි තෙරපී තියෙන වස්තු අතර තියෙන යුගල බල. හැබැයි මේ තියෙන්නේ යුගල වශයෙන් බිහිවන බලයක්. නමුත් මේ වස්තු දෙක ගැටි තෙරපී හෝ ස්පර්ශව නැහැ. මේ වස්තු දෙක තියෙන්නේ දුරස්තව. ඒ නිසා මේවා දුරස්ත බල. දුරින් ඉඳගෙන තමයි බල ඇති කරන්නේ. ගෑවිලා ළඟට වෙලා ඉඳගෙන බල හදන්නේ නැහැ. ගොඩක් දුරට වෙලා ඉඳගෙන තමයි බලය හදන්නේ. ඒතර නිව්ටන් බොරු කිව්වේ නැත්තම් නිව්ටන්ගේ ආකර්ෂණවාදයේ සත්‍ය නම් මේ බලය අනුලෝමව සමානුපාතික වෙන්න ඕනේ ස්කන්ධ දෙකේ ගුණිතයට. ඒ වගේම බලය අනුලෝමව සමානුපාතික වෙන්න ඕන ස්කන්ධ අතර දුරේ වර්ගයේ ප්‍රතිලෝමයට. එහෙමනම් මම මේ දෙන්නම එකට ලියන්නම් m1 m2 යට m1 m2 යට r වර්ගය. මේක සමානුපාතිකයි. සමානයි නෙමෙයි. මේක සමීකරණයක් බවට පත් කරන්න මේ සමානුපාතික නියතය යොදලා මේක සමීකරණයක් බවට පත් කරන්න ඕනේ. මම ඒකට කැපිටල් G කියනවා.
m1 m2 යට r වර්ගය. මෙන්න මේක තමයි අපේ නිව්ටන්ගේ සරලත්ව ගුරුත්වාකර්ෂණ නියමයේ ගණිතමය සමීකරණය. නිව්ටන්ගේ සරලත්ව ගුරුත්වාකර්ෂණ නියමය ලියන්න කිව්වොත් මේක ලියන්න එපා. මේක තමයි ගණිතමය ආකාරය. නියමය ලියන්න කිව්වොත් අපි ලියන්නේ විශ්වයේ පවතින ඕනෑම ස්කන්ධ දෙකක් අතර අන්‍යෝන්‍ය ලෙස ආකර්ෂණ බලයක් ඇති වෙනවා. මේ ආකර්ෂණ බලය ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝම සමානුපාතික වෙනවා. ස්කන්ධ අතර දුරේ වර්ගයට ප්‍රතිලෝම සමානුපාතික වෙනවා. එතකොට දැන් දකුණු පැත්තේ උඩින් රූල් ටිකක් තියලා තියෙනවා. මෙන්න මේ කැපිටල් G නියතය කියන්නේ මොකක්ද කියලා කියන්න ඕනේ. අපි කියනවා කැපිටල් G නියතය හඳුන්වන්නේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. Universal Gravitational Constant එක. එතකොට මොකක්ද මේ Universal Constant එකක් කියන්නේ? නියතයක සහ සර්වත්‍ර නියතයක. එහෙම නැත්නම් Constant and Gravitation Universal Constant කියන දෙකේ වෙනස. නියතයක් කිව්වොත් ඒ සමීකරණයේ තියෙන පද මත රඳා නොපවතිනවනට ඒක රඳා පවතින වෙනස් සාධක තියෙනවා. සර්වත්‍ර නියතයක් ගත්තොත් විශ්වයේ පවතින කිසිදු සාධකයක් මත රඳා පවතින්නේ නැහැ. එහෙනම් මේ තියෙන නිකන් නියතයක් නෙමේ, මේ තියෙන සර්වත්‍ර නියතයක්. එතකොට එහෙනම් ඒ දකුණු පැත්තේ උඩින් තියෙන ඉඩ ටිකේ ලියන්න මෙහි යෙදෙන සමානුපාතික නියතය කැපිටල් G, මෙහි යෙදෙන සමානුපාතික නියතය කැපිටල් G සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය ලෙස හඳුන්වනු ලබයි. සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය ලෙස හඳුන්වනු ලබයි. right. එhmenan අපිට මේක සම්බන්ධයෙන් කරුණු තුනක් කතා කරන්න පුළුවන්. මම කතා කරනවා ජීවල SI ඒකක. ජීවල SI එකක ගත්තොත් මේ උක්ත කරගන්න පුළුවන්. මෙතන තියෙන්නේ n m වර්ගය මෙහා යනවානේ මේ පැත්තට. මෙතන තියෙනවා kg, මෙතන තියෙනවා kg වර්ගය. අර පැත්තට ගියාම ඉරයට kg වර්ගය, උඩට එනවා kg ඍණ 2. nm වර්ගය kg ඍණ 2. එහෙනම් මෙයාගේ මාන වෙන්නේ කැපිටල් G වල මාන වෙන්නේ. ඔයාලට මේක සුළු කරන්න පුළුවන්. මේක සුළු කරපුවාම කැපිටල් G වල මාන මෙතනින් සුළු කරගන්න. n කියන්නේ නිව්ටන් බලයේ මාන mlt ඍණ 2. වැඩි කිරීම m වර්ගය කියන්නේ l වර්ගය. m ඍණ 2යි. m ධන 1යි m ඍණ 2යි කියන්නේ m ඍණ 1යි. l සහ l වර්ගයේ ගුණ වෙනවා l 3යි t ඍණ 2යි. එතකොට G වල මාන එන්නේ m ඍණ 1 l ඝණය t ඍණ 2. සාමාන්‍යයෙන් මේ නියතයක් ගැන කතා කරනවා නම් ඒකේ දෛශික අදිශ භාවය කතා කරොත් පැහැදිලිවම අදිශ රාශියක්. අදිශ රාශියකි. මේකේ ඇත්තම රාශියකුත් නෙමේ. ඒතර රාශියක් කියලා කියනවටත් වැඩිය හොඳයි අදිශයකි කියලා ලියන එක කමක් නැහැ. ඒක දෛශිකයක් නෙමේ කියන එක පැහැදිලිවම මතක තියාගන්න. right. එතකොට මට නැවතත් කියන්න නිව්ටන්ගේ සරලත්ව ගුරුත්වාකර්ෂණ නියමයේ වචනෙන් විශ්වයේ පවතින ඕනෑම ස්කන්ධ දෙකක් අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් බිහි වෙනවා. ඇයි බිහි වෙන්නේ කියලා හොයන්නේ නැහැ. ඒක බිහි වෙනවා. නිව්ටන් කිව්වේ එහෙනම් ඒක පිළිගන්න. එතනින් පටන් ගමු. මේ ආකර්ෂණ බලය ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝම වූ සමානුපාතික වෙනවා. ස්කන්ධ අතර දුරේ වර්ගයට ප්‍රතිලෝම වූ සමානුපාතික වෙනවා. අන්න අපි එතනින් ගණන් හදාගන්න සමීකරණයක් ගොඩනගා ගත්තා. F සමානයි G m1 m2 යට r වර්ගය. එතකොට මේකේ අපි කාටවත් විශේෂයක් කරේ නැහැ. එක්කෙනෙක් ලොකුයි එක්කෙනෙක් පොඩි එහෙම විශේෂයක් නැහැ. සාධාරණව දෙන්නම සිම්පල් m තමයි m1 m2 කියලා ගත්තා. එතකොට මෙතනින් අපිට එදෙනවා සමානුපාතික නියතයක්. මේ නියතයට අපි කියනවා සරලත්ව ගුරුත්වාකර්ෂණ නියතය. ඒක SI ඒකක තියෙනවා. G වල SI ඒකක nm වර්ගයේ kg ඍණ 2. ඕනනම් කෙනෙකුට ඔක මූලික SI ඒකක වලට ගෙනියන්නත් පුළුවන්. kg ඍණ 1 m3 s ඍණ 2 කියලා. G වල මාන ගැන කතා කරනවා m ඍණ 1 l3 t ඍණ 2 කියලා. සාමාන්‍ය බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සමහර අවුරුදු වල පළවෙනි බහුවර්ණයේ ලෙස අහනවා G වල මාන.
මේක අදිශයක් right. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා මේ ගුරුත්වාකර්ෂණ බලවල තියෙන විශේෂ ලක්ෂණ ටික. එහා පැත්තේ උඩම රූලක් තියෙනවා ඒක ලියන්න. ගුරුත්වාකර්ෂණ බලවලට පහත විශේෂ ලක්ෂණ පවතී. ගුරුත්වාකර්ෂණ බලවලට පහත විශේෂ ලක්ෂණ පවතී. right. මම විශේෂ ලක්ෂණ තුනක් කියලා දෙනවා. ඔයා රචනා ප්‍රශ්න පත්‍රවල අහනවා. එතකොට ළමයි තුනක් ලියන්න කිව්වම එකක් ලියලා නිකන් ඉන්නවා. right. පළවෙනි එක තමයි අපි මේවා හඳුන්වන්නේ දිගු පරාස බල. ඉංග්‍රීසියෙන් කියන්නේ long range forces. ඇයි දිගු පරාස බල කියන්නේ? මේ දෙන්න අතර ක්‍රියාත්මක වන බලය මේ දෙන්න අතර පරතරය ගොඩක් වැඩි වෙනකන් තියෙනවා. ඇත්තටම කියනවා නම් ගණිතමය ලෙස කියනවා නම් බලයක් නැතු යන්නේ ඒ දෙන්න අතර පරතරය අනන්තයක් වෙනකොට. ඒක නිසා මේ ගුරුත්වාකර්ෂණ බල මොන බල විශේෂයක්ද? දිගු පරාස බල. ගන්න වෙන වර්ණයක් පළවෙනි තරුවේ ලියන්න. දිගු පරාස බල. දිගු පරාස බල. right. දැන් මම ඒක විස්තර කරනවා. ඔයාලා සාමාන්‍ය වර්ණයෙන් ලියාගෙන යන්න. දිගු පරාස බල කියන්නේ මොකක්ද කියන එක. ස්කන්ධ දෙක පරිමිත දුරකින් පවතී නම්. ස්කන්ධ දෙක පරිමිත දුරකින් පවතී නම් එකකට අනෙකෙහි බලපෑම පවතී. එකකට අනෙකෙහි බලපෑම පවතී. බලපෑමක් ඇති නොවීමට ඒවා අතර පරතරය බලපෑමක් ඇති නොවීමට ඒවා අතර පරතරය අනන්තයක් විය යුතුය. ඒතර ඇයි දිගු පරාස බල කියන්නේ? දිගු පරාස බල කියන්නේ මේගොල්ලෝ අතර බලයක් ආකර්ෂණයක් නැතු යන්නේ ඒවා අතර පරතරය අනන්තයක් වෙනකොට. මේකෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් නක්ෂත්‍ර විද්‍යාව උනත් නේ. ඒතර ආ පෘථිවිය මත ඉන්නවා. පෘථිවියේ සිට යම් දුරකින් හෙනහුරු ඉන්නවා. ඒතර හෙනහුරු කියන්නේ ස්කන්ධයක් නම් හෙනහුරුගේ ආකර්ෂණ බලය යාට තියෙනවා. ඒ කියන්නේ හෙනහුරු කියන ස්කන්ධය මගින් ඔයා මත ආකර්ෂණ බලයක් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි. යම් දුරකින් බ්‍රහස්පති ග්‍රහය ඉන්නවා නම් බ්‍රහස්පති ග්‍රහය මගින් ඔයාට ආකර්ෂණයක් ඇති කරනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන සියලුම ග්‍රහ වස්තු මගින් ඔයා මත ආකර්ෂණ බල ඇති කරනවා. ඒකට අපි කොහොමද කියන්නේ බටහිර විද්‍යාව පිළිගන්න ගමන් නක්ෂත්‍ර විද්‍යාව ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක පැහැදිලිවම වැරදි. නිව්ටන්ගේ ආකර්ෂණ වාදය පිළිගන්නවා නම් ස්කන්ධ අතර අන්‍යෝන්‍ය ලෙස ආකර්ෂණ බල බිහි වෙනවා කියන කාරණාව පිළිගන්නවා නම් F සමානයි GMM යට R වර්ගය කියන GM1 M2 යට R වර්ගය කියන සූත්‍රය පිළිගන්නවා නම් අපි කොහොමද ග්‍රහ වස්තු වල බලපෑම ප්‍රතික්ෂේප කරන්නේ? හැබැයි පුතේ මේ සියලු ග්‍රහ වස්තු වලට වඩා වැඩිම බලපෑම තියෙන්නේ ඔයා ඉන්නේ පෘථුවිය මතනේ. අඩුම දුරකින් ඉන්නේ පෘථුවියට. ඒක නිසා වැඩිම ආකර්ෂණ බලය තියෙන පෘථුවියෙන්. එතකොට වඩා ප්‍රබලම ආකර්ෂණ බලය තියෙන පෘථුවියෙන් ඔයා මත ක්‍රියාත්මක වන බලපද්ධතිය කවුරු හරි ග්‍රහ වස්තුවක නැති වෙන ආකර්ෂණ බලය ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු පෘථුවිය මගින් නැති වෙන ගුරුත්වාකර්ෂණ බලයත් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒ කියන්නේ අපි පෘථුවිය මගින් නැති කරන ආකර්ෂණ බලය හරි ඒක නිසා තමයි අපි පොළොව උඩ ඉන්නේ කියන කාරණාව පිළිගනිමින් සෙනසුරු බ්‍රහස්පති අඟහරුගෙන් ඇතිවන බලපෑම් නැහැයි කියලා කියනවා. මම පිළිගන්නවා පැහැදිලිව මේ ආකර්ෂණ බලය කුඩා තමයි. ඒ වුණාට කුඩා වුණාට එහම ආකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේවා දිගු පරාස බල නිසා. එහෙනම් දෙවෙනි කාරණාවට යනවා. අපි මේක හඳුන්වනවා මෙයා ප්‍රතිලෝම වර්ග නියමයේ පිළිපදිනවා. මේ ප්‍රතිලෝම වර්ග නියමයේ පිළිපදිනවා කියන්නේ මේ ආකර්ෂණ බලය දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. සමානුපාතිකයි ප්‍රතිලෝමව දුරට නෙමේ දුරේ වර්ගයට. ඒක නිසා ගුරුත්වාකර්ෂණ බල අපි හඳුන්වනවා ප්‍රතිලෝම වර්ග නියමයේ පිළිපදින බල විශේෂයක්. එහෙනම් දෙවෙනි තරුවේ ලියන්න ප්‍රතිලෝම වර්ග නියමයේ පිළිපදී. ප්‍රතිලෝම වර්ග නියමයේ පිළිපදී. ප්‍රතිලෝම වර්ග නියමයේ පිළිපදී. ඒක මම විස්තර කරන අපේ අර කරුණු ටික ලියන්නේ වෙන වර්ණයකින්නේ. සාමාන්‍ය වර්ණයෙන් ලියන්න. ස්කන්ධ අතර බලය
ස්කන්ධ අතර බලය ඒවා අතර දුරෙහි ස්කන්ධ අතර බලය ඒවා අතර දුරෙහි වර්ගයට ස්කන්ධ අතර බලය ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම වූ සමානුපාතික වේ. ස්කන්ධ අතර බලය ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. right. එතකොට මම ගුරුත්වාකර්ෂණ බලවල ලක්ෂණ දෙකක් කියලා දුන්නා. එක දිගු පරාස බල, දෙවෙනි එක ප්‍රතිලෝම වර්ග නියමයේ පිළිපදින බල. තුන්වෙනි එක මම හඳුන්වනවා අක්ෂීය බල එහෙම නැත්නම් සෙන්ට්‍රල් ෆෝසස් කියලා. මේ ලක්ෂාකාර ස්කන්ධ දෙකක් අතර ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලය තියෙන්නේ ඒ ස්කන්ධ දෙක යා කරන රේඛාවේ කිසිදු අවස්ථාවක ඔයාලට මේ බලය ස්කන්ධ දෙක යා කරන රේඛාවේ මේ බලය ස්කන්ධ දෙක යා කරන රේඛාවට ආනතව ලකුණු කරන්න බෑ. හැමතිස්සෙම ස්කන්ධ දෙක යා කරන රේඛාවෙම තියෙන්න ඕනේ. ඒක නිසා අපි මේවට කියනවා අක්ෂීය බල එහෙම නැත්නම් සෙන්ට්‍රල් ෆෝසස්. තුන්වෙනි තරුවේ ලියන්න අක්ෂීය බල. ඒක විස්තර කරන්න සෑම විටම බලය පවතින්නේ ස්කන්ධ යා කරන රේඛාව ඔස්සේ වේ. සෑම විටම බලය පවතින්නේ ස්කන්ධ යා කරන රේඛාව ඔස්සේ වේ. right. මීට අමතරව ඔයාලට තව කියන්න කරුණු තියෙනවා. මම දන්නවා ඒවා ඔයා හොඳටම දන්නවා. මේක ආකර්ෂණ කොයි විලාවත් විකර්ෂණ වෙන්නේ නැහැ. ඊට පස්සේ තව ඕනනම් කියන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙන්නේ ස්කන්ධ අතර ආරෝපණ අතර නෙමෙයි. ආරෝපණ අතර ඇති වෙන බලය කියන්නේ විද්‍යුත් බල. චුම්බක අතර ඇති වෙන බලයට කියන්නේ චුම්බක බල. ඒතර ගුරුත්වාකර්ෂණ බල සම්බන්ධයෙන් ඔයාලට කරුණු පහක් දැන් තියෙනවා. එක දිගු පරාස බල, දෙවෙනි එක ප්‍රතිලෝම වර්ග නියමයේ පිළිපදිනවා, තුන්වෙනි එක අක්ෂීය බල, හතරවෙනි එක ආකර්ෂණ බල හැම විටම ඔන් එකිනෙක දෙසට ලම් වෙන විදියට තියෙන්නේ. පස්වෙනි එක ස්කන්ධ වලින් තමයි මේක ස්කන්ධ නිසා තමයි මේක බිහි වෙන්නේ. right. එහෙනම් මම නිව්ටන්ගේ සරත්ව ගුරුත්වාකර්ෂණ නියමයට ගණන් කීපයක් හදන්නයි හදන්නේ දැන්. අපි යමු පුතේ පළවෙනි ප්‍රශ්නයට. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 40ක් වන A නම් ලක්ෂාකාර වස්තුවක් සහ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20ක් වන B නම් ලක්ෂාකාර වස්තුවක් ඒවා අතර පරතරය මීටර් 4ක් වන ලෙසට අවකාශයේ තබා ඇත. කැපිටල් G නැත්නම් සරත්ව ගුරුත්වාකර්ෂණ නියතය 6.67 වැඩි කිරීම 10 ඍණ 11ක් nm වර්ගයේ kg ඍණ 2 නම් වස්තු අතර ගොඩනැගෙන අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය සොයන්න. right. මම රූප සටහනේ ලකුණු කරනවා F සම පළවෙනි ස්කන්ධය 46 කිලෝග්‍රෑම්, දෙවෙනි ස්කන්ධය 20 කිලෝග්‍රෑම්, ඒ අතර පරතරය මීටර් 4යි. එහෙනම් නිව්ටන්ගේ සරත්ව ගුරුත්වාකර්ෂණ නියමයේ සමීකරණය අපි ලියනවා F සමානයි G m1 m2 යට r වර්ගය. G ගාගේ 6.67 වැඩි කිරීම 10 ඍණ 11යි, m1 කියන්නේ 40යි, m2 කියන්නේ 20යි, r කියන්නේ 4යි. සමීකරණයේ තියෙන r වර්ගය නිසා 4 වර්ගය. මම ඒක සුළු කළොත් 3.335 වැඩි කිරීම 10 ඍණ 9 නිව්ටන්. මම ආරම්භක ගැටලුව ලෙස මේ ගාන හදන්නේ ඔයාලට යම් දෙයක් පැහැදිලි කරන්න. හිතන්න ඔයාගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 40යි. අපි හිතමු ඊට වැඩිය බරයිනේ. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 40යි. කවුරුහරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා උගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20යි. හිතන්නකෝ මේකේ මහා අසීමිත බලයක් හැදුනා නම් ඔයා අහිනිසා අර නංගි හෝ මල්ලි මත ආකර්ෂණ බලයක් හැදෙනවා නිව්ටන් 500ක විතර. අරුඩර මීටර් 4ක් දුරින් හිටන් ඉන්න බෑ ඔයා දෙසට ඇදිලා එනවා නේ. එතකොට මේ පෘථුවිය මත තියෙන සියලුම වස්තු එක තැනකට එකතු වෙයි. එහෙම වුණොත් එහෙම වෙන්නේ නැහැ. ස්වභාව ධර්ම එහෙම කරන්නේ නැහැ. දැන් බලන්න කිලෝග්‍රෑම් 20ක් 40ක් වෙන පුද්ගලයෙකුයි කිලෝග්‍රෑම් 20ක් වන පුද්ගලයෙකුයි මීටර් 4ක පරතරයකින් ඇති විට ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලය 3.335 වැඩි කිරීම 10 ඍණ 9යි නිව්ටන්. 10 ඍණ 9යි කියන්නේ ගණන් ගන්නත් බැරි නැනෝ ස්කේල් එකේ. එහෙමනම් මේකෙන් අපිට පැහැදිලි වෙනවා පෘථුවිය මත පවතින කුඩා ස්කන්ධ අතර
ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බල පෘථුවිය මත පවතින කිලෝග්‍රෑම් ප්‍රමාණයේ ස්කන්ධ අතර ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලය නොගිනිය හැකි තරම් කුඩායි. ඒ නිසා අපි ගණන් හදනකොට සාමාන්‍ය තත්ත්වයට ගණන් හදනකොට මෙහෙම පුද්ගලයා දෙන්නෙක් ඉන්නවා. ඒ පුද්ගලයා දෙන්න අතර ගුරුත්වාකර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ නැහැයි කියන උපකල්පනයට අපි එනවා. එහෙනම් මේ ගාන හදපු තැන අපි ලියාගමු මේ කාරණාව. දැන් පෘථුවිය මත පවතින කිලෝග්‍රෑම් ප්‍රමාණයේ ස්කන්ධ මීටර් ප්‍රමාණයේ පරතර වලින් ඇති විට ඒවා මත ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බල නොගිනිය හැකි තරම් කුඩා වේ. ඒවා මත ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බල නොගිනිය හැකි තරම් කුඩා වේ. ඒවා අතර ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බල නොගිනිය හැකි තරම් කුඩා වේ. ඒවා මත නෙමේ, ඒවා අතර ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බල නොගිනිය හැකි තරම් කුඩා වේ. එයි මං එහෙම කිව්වේ ඒවා මත නොකිය. හැබැයි පෘථිවිය මත තියෙන වස්තු මත පෘථිවිය මගින් නැති කරන ගුරුත්වාකර්ෂණ බලය සැලකිය යුතු වගයක්. ඒතර මම ලියන්න ඕනේ ඒ ස්කන්ධ මත ගුරුත්වාකර්ෂණ බල නොගිනිය හැකි තරම් කුඩායි කියලා නෙමේ. ස්කන්ධ අතර ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලය නොගිනිය හැකි තරම් කුඩායි. රයිට්. මම යනවා දැන් දෙවෙනි ගානට. දෙවෙනි ගානේ කියන්නේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 3 වැඩි කිරීම 10 18ක් වන P නම් ලක්ෂාකාර වස්තුවක්. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 8 වැඩි කිරීම 10 7ක් වන Q නම් ලක්ෂාකාර වස්තුවක්. ඒවා අතර පරතරය 2 වැඩි කිරීම 10 4ක් වන ලෙසට තබා ඇත. කැපිටල් G සමානයි 6.67 වැඩි කිරීම 10 ඍණ 11ක් නම් වස්තු අතර ගොඩනැගෙන අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය සොයන්න. මම රූප සටහනේ ලකුණු කරා එක. එතකොට M1 කියන්නේ 3 වැඩි කිරීම 10 8යි. M2 කියන්නේ 8 වැඩි කිරීම 10 7යි. ඒගොල්ලෝ අතර පරතරය 2 වැඩි කිරීම 10 4යි. දල වශයෙන් කියනවා නම් කිලෝමීටර් 20ක් විතර නේ. නිව්ටන්ගේ සූත්‍රය ලියන F සමානයි G M1 M2 යට R වර්ගය ආදේශ කරනවා. සුළු කරොත් මට එනවා 4.02 2 වැඩි කිරීම 10 7යි. අන්න මේ ප්‍රමාණයේ ස්කන්ධ අතර ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලය සැලකිය යුතු වගයක්. කිලෝග්‍රෑම් ප්‍රමාණයේ ස්කන්ධ මීටර් ප්‍රමාණයේ පරතරයකින් ඇත විට ඒවා අතර ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බල නොගිනිය හැකි තරම් කුඩා වුණාට මෙන්න මේ පරාසයේ තියෙන ස්කන්ධ අතර ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බල සැලකිය යුතු වගයක තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය. අවකාශයේ වූ ලක්ෂාකාර ස්කන්ධ දෙකක් අතර ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය F. වස්තු දෙකේම ස්කන්ධ දෙගුණ කර වස්තු අතර පරතරය දෙගුණයක් කළ විට නව ගුරුත්වාකර්ෂණ බලය F ඇසුරෙන් සොයන්න. එහෙනම් මම පළවෙනි අවස්ථාවේ රූපය අඳ ගන්නවා. M1 ස්කන්ධයක් තියෙනවා, M2 ස්කන්ධයක් තියෙනවා, R පරතරයක් තියෙනවා. ඒවා අතර F නම් අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් බිහි වෙනවා. ඒතර අපි ලියන F සමානයි G M1 M2 යට R වර්ගය. දෙවෙනි අවස්ථාවේ මම M1 දෙගුණයක් වුණා. M1 දෙගුණයක් වුණා නම් ඒක 2යි M1. M2 දෙගුණයක් වුණා ඒක 2යි M2. R පරතරයකට තිබුණේ ඒක දැන් 2යි R පරතරයක් වෙනවා. එහෙනම් නව තත්ත්වයට තේ ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලය F ඩෑෂ් නම් G පළවෙනි ස්කන්ධයේ 2යි M1 දෙවෙනි ස්කන්ධයේ 2යි M2 ඒවා අතර පරතරයේ 2යි R අන්‍යයාගේ වර්ගය. දැන් අපි මේ දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදනවා. එතකොට මට ලැබෙනවා F ඩෑෂ් බෙදීම F සමානයි මේ 4 ඉලක්කම මෙතන 4 ඉලක්කම කැපිලා ගිහිල්ලා 1යි හරස් වැඩි වෙනවා F ඩෑෂ් සමානයි F. එතකොට මේකෙන් අදහස් වෙන්නේ නව ගුරුත්වාකර්ෂණ බලයද පෙර තිබූ ගුරුත්වාකර්ෂණ බලයට සමානයි. මම හිතනවා මේ සූත්‍රය ටිකක් හුරු වෙන්නේ නැති. මම නැවතත් නිව්ටන්ගේ සරත්ව ගුරුත්වාකර්ෂණ නියමයේ වචනයෙන් කියනවා විශ්වයේ පවතින ඕනෑම ලක්ෂාකාර ස්කන්ධ දෙකක් අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් බිහි වෙනවා. මේ ආකර්ෂණ බලය ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝම සමානුපාතික වෙනවා. ස්කන්ධ අතර දුරේ වර්ගයට ප්‍රතිලෝම සමානුපාතික වෙනවා.
ඒක ගණිතමය සම්බන්ධයක් ලෙස අපි ලියනවා F සමානයි G m1 m2 යට r වර්ගය කියලා. ඊගාට ඔයාලට මාතෘකාවක් හම්බෙලා ඇති පුතේ ස්කන්ධ ලක්ෂාකාර නොවන විට. දැන් නිව්ටන්ගේ සමීකරණය යොදන්නේ ලක්ෂාකාර ස්කන්ධ වලට උනාට අපි සමහර අවස්ථාවල ලක්ෂාකාර නොවන ස්කන්ධ වලටත් මේ සමීකරණය යොදනවා. එම යොදන්න පුළුවන් තත්ත්වයන් අපි පැහැදිලි කරන්න ඕනේ. විස්තර කරන්නේ යටතේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය ලක්ෂාකාර ස්කන්ධ දෙකක් සඳහා ලක්ෂාකාර ස්කන්ධ දෙකක් සඳහා ඉදිරිපත් කළද එසේ නොවන පහත අවස්ථාවලදීද එම සමීකරණය භාවිත කරයි. right. अंक 1 අවකාශය තුල යම් පරතරයකින් වූ ගෝලාකාර ස්කන්ධ දෙකක් නම් අවකාශය තුල යම් පරතරයකින් වූ ගෝලාකාර ස්කන්ධ දෙකක් නම් ඒවායේ ස්කන්ධයට සමාන ස්කන්ධයක් ගෝලවල කේන්ද්‍ර පවතින පිහිටුම් වල ලක්ෂාකාර ස්කන්ධ ලෙස පවතින බව සලකා සමීකරණය යෙදිය හැක. ඒ කියන්නේ අවකාශයේ තියෙන ඒකාකාර ගෝලාකාර ස්කන්ධ දෙකක් නම් මේ ස්කන්ධ ලක්ෂාකාර ස්කන්ධ කියලා හිතන්න. ඒවා තියෙන්නේ ගෝලවල කේන්ද්‍ර පවතින පිහිටුම් වල කියලා හිතන්න. දැන් F සමානයි G m1 m2 යට r වර්ගයේ සූත්‍රය දාන්න. ඔය එක අවස්ථාවක්. 2 වස්තු අතර පවතින පරතරය සමග සැසඳීමේදී වස්තු වල ප්‍රමාණය නොසලකා හැරිය හැකිනම් වස්තු ලක්ෂාකාර ස්කන්ධ ලෙස සලකා සමීකරණයේ යෙදිය හැක. ඒ කියන්නේ ගොඩාක් දුරින් තියෙන වස්තු නම් දැන් හිතන්න පෘථිවියයි අඟහරුයි. ඇත්තටම පෘථිවිය කුඩා ස්කන්ධයක් නෙමෙයිනේ. පෘථිවිය ප්‍රමාණයෙන් විශාල ස්කන්ධයක්.
පෘථිවිය සහ අඟහරුව අතර තියෙන දුර සමග සැසඳීමේදී පෘථිවිය ලක්ෂාකාරය උපකල්පනය කළ හැකියි. එහෙමනම් ඒ අවස්ථාවලට අපිට F සමානයි GMM යට R වර්ගයේ සූත්‍රය දාන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය. ගෝලාකාර වස්තු දෙකක ස්කන්ධ පිළිවෙලින් 1.334 වැඩි කිරීම 18ක් හා 8 වැඩි කිරීම 19ක් කිලෝග්‍රෑම් වේ. ඒවායේ කේන්ද්‍ර අතර පරතරය 53.36 කිලෝමීටර් වේ. කැපිටල් G සමානයි 6.67 වැඩි කිරීම 10.11ක් වේ. මේ ගානේ ඔන්න පළවෙනි ස්කන්ධයේ M එක 1.334 වැඩි කිරීම 18යි කිලෝග්‍රෑම්. M2 8 වැඩි කිරීම 19යි කිලෝග්‍රෑම්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ස්කන්ධය කිලෝමීටර වලින් දීලා තියෙන්නේ. ඔයා ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. 53.36 අපේ කිලෝමීටර් මීටර ගන්න 13න් වැඩි කරනවා. ඒතර 5.336 වැඩි කිරීම 14යි කිලෝමීටර් කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි ලියා ගන්න ඕනේ. මේ දීලා තියෙන දත් එහෙමම ලකුණු කරගත්තත් කමන්නේ. සය එකක වලට පරිවර්තනය කරලා ලකුණු කරගන්නවා නම් වැඩි හොඳයි. මම සූත්‍රයේ ලියනවා ස්කන්ධ දෙකක්. දැන් මේක ගෝලාකාර වස්තු දෙකක් වුණාට පවතින පරතරය වස්තු වල ප්‍රමාණ සමග සැසඳීමේදී පවතින පරතරය ඉතා විශාල නම් එව නැත්නම් ඉතා විශාල පරතරයකින් පවතිනකොට වස්තු වල ප්‍රමාණ නොගිනිය හැකි තරම් කුඩා නම් අපිට ලියන්න පුළුවන් නිව්ටන්ගේ ලක්ෂාකාර ස්කන්ධ දෙකක් සඳහා වූ සූත්‍රය සමානයි GM එකෙන් බෙදීම R වර්ගය. G කියන්නේ 6.67 වැඩි කිරීම 10.11යි. M එක කියන්නේ 1.334 වැඩි කිරීම 18යි. M2 කියන්නේ 8 වැඩි කිරීම 19යි. පරතරය තියෙන්නේ 5.336 වැඩි කිරීම 14යි. ඒ සම්පූර්ණ එකේ වර්ගය මොකද මේක වරහන් දාන්නේ අපි වරහන් යොදාගන්නේ ඒවා වරහන් හදලා තියෙන ඒවා පාවිච්චි කරන්න. එතකොට මෙන්න මේ මුළු පදේම වර්ගය දුරේ වර්ගය ඒක ආදේශ කරා. ඒක සුළු කරපුවහම මට එනවා 2.5 නිව්ටන්. ඊගාවට අහනවා වස්තු අතර පරතරය භාගයක් කරනවලු. මෙන්න මේ සූත්‍රයේ දිහා බලපුවහම ඔයාලට තේරෙනවා. අනිකුත් සාධක වෙනස් නොකර වස්තු අතර පරතරය අඩක් කරනවා කියන්නේ මෙතන ඉර උඩ 4න් වැඩි වෙනවා. එහෙනම් මුලින් තිබුණු බලය 2.5යි නම් ඒක 4න් වැඩි කරපුවාම අලුත් බලය නිව්ටන් 10යි. එතකොට හතරවෙනි ප්‍රශ්නේ රොමිලක්කම් 1 සහ රොමිලක්කම් 2 කියන කොටස් දෙක හරි. ඊගොඩ මම යනවා පස්වෙනි ප්‍රශ්නයට. රූපයේ දක්වා ඇත්තේ එකම ඝනත්වයක් ඇති ද්‍රව්‍යයකින් සාදා ඇති A හා B ගෝල දෙකකි. ගෝලවල පෘෂ්ඨ අතර පරතරය 5යි R වන ලෙස අවකාශයේ තබා ඇත. A හරය R වන අතර B හරය 2යි R වේ. A ස්කන්ධයේ සිම්පල් M වේ. එතකොට A ගේ ස්කන්ධයේ සිම්පල් M ලු B ගේ ස්කන්ධය දීලා නැහැ. හැබැයි A ගේ හරය R B ගේ හරය 2යි R. මගෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා B ස්කන්ධයේ M මගින් ලියා A හා B අතර ගොඩනැගෙන ගුරුත්වාකර්ෂණ බලය F සොයන්න. එතකොට ගෝලයක ස්කන්ධය කියන්නේ පරිමා වාරයක් ඝනත්වය 3න් 4යි πr ඝණය වාරයක් රෝ. ඊට පස්සේ B ගේ ස්කන්ධය කැපිටල් M කියලා ගත්තොත් 3න් 4යි π එයාගේ අරය R නෙමේ 2R 2R ගේ ඝණය වාරයක් රෝ. මම දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදනවා. කැපිටල් M බෙදීම සිම්පල් M කියන්නේ 8යි. එහෙනම් කැපිටල් M සමානයි සිම්පල් M වගේ 8 ගුණයක්. එතකොට විශාල ගෝලයේ ස්කන්ධය කුඩා ගෝලයේ ස්කන්ධය වගේ 8 ගුණයක්. ඊට පස්සේ අපිට කියනවා දෙවෙනි කොටසේ ගෝල ස්පර්ශ වීමට සැලැස්සූ විට ගුරුත්වාකර්ෂණ බලය සොයන්න. එහෙනම් F සමානයි G M1 M2 යට R වර්ගය G M දත්තයක් ලෙස උන් දීලා M දෙක කැපිටල් M අපි සිම්පල් M ගෙන් ලියාගත් 8යි සිම්පල් M බෙදීම අන්න මේකේ වැදගත් සාධකයේ වෙන්නේ කේන්ද්‍ර අතර දුර. ගෝල ස්කන්ධ ගෝලාකාර වෙනකොට අපි ගන්න ඕනේ කේන්ද්‍ර අතර දුර. එහෙනම් කේන්ද්‍ර අතර දුර පෘෂ්ඨ අතර පරතරය 5යි R මෙතනින් එකක් තියෙනවා 6යි R මෙතනින් තව දෙකක් තියෙනවා 8යි R 8යි R ගේ වර්ගය 8 වර්ගය 64 එක 8ක් මෙයත් එක කැපෙනවා. එහෙනම් G M වර්ගයේ බෙදීම 8යි R වර්ගය.
දැන් ප්‍රශ්නේ කියනවා මේ ගෝල දෙක ස්පර්ශ වෙන සලස්සනවලු. ගෝල දෙක ස්පර්ශ වෙන සලස්සනවයි කියන්නේ පෘෂ්ඨ ගෑවෙනවා. පෘෂ්ඨ ගෑවුනාට කේන්ද්‍ර අතර පරතරයක් තියෙනවා. පළමු ගෝලයේ අරය R නම් දෙවෙනි ගෝලයේ අරය 2යි R නම් පෘෂ්ඨ ස්පර්ශ වියති අවස්ථාවේදී කේන්ද්‍ර අතර පරතරය 3යි R වෙනවා. එහෙනම් නිව්ටන්ගේ සූත්‍රය තාමත් වළංගුවේ එක ස්කන්ධයක් අනිත් ස්කන්ධයේ ඇතුලේ නොවන හැම විටම නිව්ටන්ගේ සූත්‍රය දාන්න පුළුවන්. හැබැයි එක ස්කන්ධයක් තියෙන්නේ අනිත් ස්කන්ධයේ තුල නම් එතෙන්දී අපිට නිව්ටන්ගේ සූත්‍රය දාන්න බෑ. එතන අන්‍යෝන්‍ය සංකල්පයට යන්න බැරි නිසා තමයි ශේෂ සංකල්පය හදලා තියෙන්නේ. එතකොට දැන් අලුතෙන් ක්‍රියාත්මක වන බලය F' නම් F' සමාන g වාරයක් m 8යි m බෙදීම දැන් කේන්ද්‍ර අතර පරතරය 3r ගේ වර්ගය. F' සමානයි 8යි gm වර්ගය බෙදීම 3 වර්ගය 9යි r වර්ගය. මම නැවතත් මේක දෙක කියලා අංකණය කරලා දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදනවා. F' බෙදීම f මේකේ තියෙන 8යි gm වර්ගයට 9යි r වර්ගය. පළවෙනි සමීකරණයේ පද උඩයට මාරු වෙනවා. 8යි r වර්ගයට gm වර්ගය. එහෙනම් r වර්ගයට r වර්ගය කැපෙනවා. g ට g කැපෙනවා. m වර්ගයට m වර්ගය කැපෙනවා. 8 වරක් 8 64යි ඉරයට 9යි 64 බෙදීම 9. මම අනිත් පැත්තට f ගෙන් වැඩි කරගත්තොත් f' සමානයි 64යි f බෙදීම 9යි. අභ්‍යවකාශයේදී ග්‍රහලෝකයක ස්කන්ධය 3 වැඩි කිරීම 1024ක් වේ. මෙහි කේන්ද්‍රයේ සිට 5 වැඩි කිරීම 10/6ක් දුරින් ලක්ෂයක ස්කන්ධයේ කිලෝග්‍රෑම් 200ක් වන ඇස්ට්‍රොයිඩයක් ඇත. කැපිටල් G සමානයි 6.67 වැඩි කිරීම 10/11ක් වේ. ඒවා අතර ගොඩනැගෙන අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය ගණනය කරන්න. එහෙනම් මම මෙන්න ගැටලුවේ තියෙන දත්ත ටික රූප සටහනේ ලකුණු කරගත්තා. ග්‍රහවස්තුවේ ස්කන්ධය 3 වැඩි කිරීම 1024යි. ඇස්ට්‍රොයිඩයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 200යි. ග්‍රහවස්තුවේ කේන්ද්‍රයේ සිට 5 වැඩි කිරීම 10/6ක් මීටර් දුරකින් තමයි ඇස්ට්‍රොයිඩය තියෙන්නේ. එහෙනම් නිව්ටන්ගේ ආකර්ෂණවාදයේ සමීකරණ F සමානයි gmm යට r වර්ගයේ සමීකරණය දාන්න පුළුවන්. F සමානයි gmm යට r වර්ගය ආදේශ කළා. 6.67 වැඩි කිරීම 10/11යි කැපිටල් G ගයාගේ. m කියන්නේ 3 වැඩි කිරීම 10/24යි. සිම්පල් m කියන්නේ 200යි. 5 වැඩි කිරීම 10/6යි. එයාගේ සම්පූර්ණ එකේ වර්ගය මොකද r වර්ගය තියෙන්නේ. මේක සුළු කරපුවම මට එනවා 1600.8. මම දශමයට පැත්තකට දානවා 1600යි කියලා ගන්නවා. දැන් අහනවා මේ වෙනත් බල ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඇස්ට්‍රොයිඩය මත ඔන්න ඔය කියන ගුරුත්වාකර්ෂණ බලය නම් ක්‍රියාත්මක වෙන්නේ. මේ ඇස්ට්‍රොයිඩය චලනය වෙන්න පටන් ගන්න තරණය. අපි දන්නවා F සමාන ma දාන්න පුළුවන් තරණය වෙන වස්තුවක් නම් F සමාන ma දාන්න පුළුවන්. එතකොට ග්‍රහ වස්තුව දෙසට තියෙන සම්ප්‍රයුක්ත බල 1600යි වෙනත් බල නොමැතියි උපකල්පනය කළ විට ඇස්ට්‍රොයිඩ් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 200යි වාරයක් a. මේක සුළු කළොත් මට ලැබෙනවා a සමානයි 8ක් ms ඍණ 2. තුන්වෙනි කොටසේ අහනවා ඉහත ගණනය කළ තරණයෙන්ම ඇස්ට්‍රොයිඩයේ ග්‍රහලෝකයේ දෙසට චලනය වන්නේද යන්න පැහැදිලි කරන්න. මේක ගොඩක් වැදගත් තැනක්. දැන් මේ රූපෙ දිහා බලන්නකෝ. මේ ඇස්ට්‍රොයිඩය සහ ග්‍රහලෝකයේ අතර යම් පරතරයක් තියෙනවා. ග්‍රහලෝකයේ මගින් ඇති කරන ආකර්ෂණ බලය නිසා ඇස්ට්‍රොයිඩය ග්‍රහලෝකයේ දෙසට ගමන් කරනවා. ගමන් කරනකොට ඇස්ට්‍රොයිඩය සහ ග්‍රහලෝකයේ අතර තියෙන පරතරය අඩු වෙනවා. ඉස්සරහා පටන් ගන්න මොහොතේ 5 වැඩි කිරීම 10/6ක් වුණාට තව ටිකකින් ඊට වැඩි අඩුයි. එහෙනම් මෙන්න මේ ඉරයට තියෙන පදය 5 වැඩි කිරීම 10/6ට වැඩි අඩු වෙනවා. 5 වැඩි කිරීම 10/6ට වඩා අඩු වුණොත් බෙදලෙන උත්තරය 1600ට වඩා වැඩි වෙනවා. මේ බලය වැඩි වුණාට ස්කන්ධය වෙනස් නොවි තියෙන නිසා තරණය වැඩි වෙනවා. එහෙනම් මේ ග්‍රහවස්තුව නැත්නම් ඇස්ට්‍රොයිඩයේ ග්‍රහවස්තුව දෙසට ගමන් කරන්නේ ඔය තරණයෙන් නෙමෙයි. එන්න වැඩි වෙනවා. වැඩි වන තරණයකින් තමයි ගමන් කරන්නේ. යම් හේතුවකින් අපිට කිව්වොත් මෙයාගේ ප්‍රවේගයේ කාලයත් එක්ක වෙනස් වෙන විදිය ඇඳලා පෙන්වන්න කියලා. ප්‍රවේගයේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ අඳින්න කිව්වොත් පටන් ගන්නකොට බිඳුවයි එන්න වැඩි වෙනවා. එතකොට වැඩි වන තරණයකින් තමයි
මෙයා ගමන් කරන්නේ. ඇස්ට්‍රොයිඩයේ ග්‍රහ වස්තුව දෙසට ගමන් කරන්නේ වැඩි වෙන තරණයකින්. අපෙන් තුන්වෙනි කොටස යහන්නේ ඉහත ගණනය කළ තරණයෙන් ඇස්ට්‍රොයිඩයේ ග්‍රහලෝකයේ දෙසට චලනය වෙන්නේ දැන් පැහැදිලි කරන්න. අපි පැහැදිලි කරමු නැත. හේතු දෙමු. ග්‍රහ වස්තුව මගින් ඇස්ට්‍රොයිඩයේ මත ග්‍රහ වස්තුව මගින් ඇස්ට්‍රොයිඩයේ මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇස්ට්‍රොයිඩය ග්‍රහ වස්තුව දෙසට චලනය වන විට ඒවා අතර පරතරය අඩුවේ. පරතරය අඩුවන විට ගුරුත්වාකර්ෂණ බලය වැඩි වේ. පරතරය අඩුවන විට ගුරුත්වාකර්ෂණ බලය වැඩි වේ. සංප්‍රයුක්ත බලය වැඩි වුවද ස්කන්ධයේ නොවෙනස්ව පවතින නිසා තරණය වැඩි වේ. එනම් ඇස්ට්‍රොයිඩය ග්‍රහ වස්තුව දෙසට වැඩිවන තරණයකින් ගමන් කරයි. හත්වෙනි ප්‍රශ්නය කියන්නේ රූපේ දක්වා ඇති ආකාරයට නිශ්චලව පවතින ස්කන්ධයේ කැපිටල් M වන ඒ ලක්ෂාකාර වස්තුව මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය යටතේ ස්කන්ධයේ M වන ලක්ෂාකාර වස්තුව නියත වේගයකින් අර R වන වෘත්තාකාර මාර්ගයේ ගමන් කරයි. right. අපි ඉස්සරහාම බලමු මේ වෘත්ත චලිතයේ වස්තුව චලිතයේ මේ පිහිටුමේ නම් ඉන්නේ. මේ දෙන්න අතර ක්‍රියාත්මක වෙනවා නම් ගුරුත්වාකර්ෂණ බලයක්. ගුරුත්වාකර්ෂණ බල අක්ෂීය බල නිසා සිම්පල් M ස්කන්ධයේ මේ පිහිටුමේ ඉන්නකොට එයා මත ගුරුත්වාකර්ෂණ බලය කැපිටල් M දෙසට. හැබැයි මේ වෘත්ත මාර්ගයේ මෙතනට ආවොත් නැවතත් ගුරුත්වාකර්ෂණ බල අක්ෂීය බල නිසා ස්කන්ධය මේ වෘත්ත මාර්ගයේ කුමන පිහිටුමේ හිටියත් එයා මත ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ කැපිටල් M දෙසට. එහෙනම් මේකෙන් පැහැදිලි වෙනවා මේ සිම්පල් M ස්කන්ධයට වෘත්තාකාර මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය කේන්ද්‍රය දෙසට පැවතිය යුතු සංප්‍රයුක්ත හේවත් කේන්ද්‍ර අභිසාරී බලය සපයන්නේ ගුරුත්වාකර්ෂණ බලය මගින්. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලය යටතේ නියත වේගයකින් වෘත්තාකාර මාර්ගයක යන්නේ. අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා සිම්පල් M මත ගුරුත්වාකර්ෂණ බලය ගණනය කරන්න. සංකේතන දීලා තියෙන්නේ F සමානයි G M1 M2 යට කැපිටල් R වර්ගය. දීලා තියෙන දත්ත ආදේශ කරනවා කැපිටල් G කැපිටල් M සිම්පල් M බෙදීම R වර්ගය. මේක තමයි සිම්පල් M මත ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලය. ආවර්ත කාලය සඳහා සම්බන්ධයක් ගොඩනගන්න. එහෙනම් F සමානයි ma දාන්න පුළුවන් වෘත්ත චලිතය දෙන වස්තුවක නියත වේගයකින් වෘත්තාකාර මාර්ගයේ ගමන් කරනකොට වෘත්තයේ දෙසට අපි F සමාන ma දානවා. කේන්ද්‍රයේ දෙසට තියෙන සංප්‍රයුක්ත බලය කියන්නේ Gmm යට R වර්ගය සමානයි mr ඔමෙගා වර්ගය. මේ R වර්ගයේ මේ පැත්තට ගෙනලා සිම්පල් M සුළු වෙලා ගියොත් ඔමෙගා එනවා Gm යට R ඝනය. තුන්වෙනි කොටස එතකොට अंशुවක් නියත වේගයකින් වෘත්තාකාර මාර්ගයේ ගමන් කරනකොට ආවර්ත කාලය කැපිටල් T නම් T සමානයි 2π බෙදීම ඔමෙගා වෘත්ත චලිතයේ අර්ථය ගත්තේ T සමානයි 2π ඔමෙගා වෙනකොට උඩ යට මාරු වෙනවා ඉරයටයි ඔමෙගා තියෙන්නේ R තුන්වෙනි බලය බෙදීම Gm. තුන්වෙනි කොටසේ අහනවා කැපිටල් M ගාගේ 5.98 වැඩි කිරීම 10.24යි R 3.9 වැඩි කිරීම 10.8ක් කැපිටල් G 6.67 වැඩි කිරීම 10.11ක් නම් ආවර්ත කාලයේ දින වලින් සොයන්න.
t සමානයි 2π π කියන්නේ 22 බෙදීම 7යි r 3 3.9 වැඩි කිරීම 18 තුන්වෙනි බලය g කියන්නේ 6.67 වැඩි කිරීම 10 11යි m කියන්නේ 5.98 වැඩි කිරීම 10 24යි මම මේ විදිහට ඉලක්කම් ආදේශ කළොත් මට ලැබෙන්නේ ආවර්ත කාලයේ තප්පර වලින් මම තප්පර පැය කරන්න 3600න් බෙදනවා පැය දින කරන්න 24න් බෙදනවා ලැබෙනවා ආසන්න වශයෙන් දින 28යි මම මේ වෙන කිසිවක් නෙමෙයි පුතේ ගණනය කරලා තියෙන්නේ පෘථිවිය වටා චන්ද්‍රයාගේ චලිතයේ ආවර්ත කාලය ඔයා දන්නවා අපිට 15ක් එන්නේ හැම දින 28කටම වරක් එහෙනම් මේ පෘථිවිය වටා චන්ද්‍රයා සිදු කරන ආවර්තීය චලිතයේ ආවර්ත කාලය හැවත් පෘථිවිය වටා එයාට වටයක් ගිහිල්ලෙන්න ගතවන කාලය දින 28යි මේක මේ වෙනකම් විද්‍යාඥයන්ට පැහැදිලි කරන්න බැරි අරුම පුදුම සිදුවීමක් පෘථිවිය ආවර්ත චන්ද්‍රයාගේ පෘථිවියට ආවර්ත කාලය දින 28යිනේ හරියටම පෘථිවිය වටා වටයක් ගිහිල්ලා එනකොට හැමතිස්සෙම භූමියේ එකම තැනකින් තමයි අපිට චන්ද්‍රයාගේ භූමිය නිරීක්ෂණය වෙන්නේ ඒ කියන්නේ හැම 15ක දවසකම ඔයාට අහස දිහා මේ හඳ දිහා බැලුවොත් පේන්නේ හඳේ එකම ප්‍රදේශයක්. ඒ කියන්නේ හඳේ අර හාවෝ ඉන්න ආවාටනේ ඔයාට පේන්නේ. හැබැයි ඇමරිකාවේ මිනිස්සෙක් 15ක දවසට හඳ දිහා බැලුවොත් උඩ පේන්නේ හඳේ හාවෝ නෙමෙයි. සමහරට නාරි බල්ලෝ වගේ උන් තමයි පේන්නේ. ඒ ආවාට තියෙන ප්‍රදේශය තමයි උඩ පේන්නේ. පෘථිවියට චන්ද්‍රයා සිදු කරන්නේ ආවර්තීය චලිතයක්. ඒ ආවර්ත චලිතය අපි උපකල්පනය කරා වෘත චලිතයක් කියලා. වෘත චලිතයක් කිය උපකල්පනය කළ විට ආවර්ත කාලය හැවත් වටයක් ගිහිල්ලෙන්න ගතවන කාලය දින 28යි. එතකොට දින 28කට සැරයක් තමයි අපිට 15ක් ලැබෙන්නේ. ඒකට හේතුව තමයි පෘථිවියට චන්ද්‍රයාගේ ආවර්ත කාලය දින 28ක් වීම. 8 වෙනි ප්‍රශ්නය ස්කන්ධයන් පිළිවෙලින් m සහ 3යි m වන a හා b තරු දෙකක් රූපයේ දක්වා ඇති පරිදි 2r පරතරයකින් පවතී. A ස්කන්ධය m b ස්කන්ධය 3m. a හා b අතර මුළු පරතරය 2r. ඊගාවට කියන්නේ අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණය නිසා තරු දෙක ඒවයි ස්කන්ධ කේන්ද්‍රය වන ඕලක්ෂය වටා සෑම විටම AOB ඒකරේඛීය පීඩනසේ වෘත්තාකාර චලිතයක් සිදු කරයි. මේක හරි වැදගත් පොයින්ට් එකක් දෙනවා. මේ කේන්ද්‍රයයි A හා B දෙන්නයි හැමතිස්සෙම තියෙන එකම සරල රේඛාවක. එහෙම තියෙන විදියට තමයි මේ වෘත්තාකාර මාර්ගය යන්නේ. අපෙන් ප්‍රශ්නය අහනවා A වෘත්තයේ ආරය R1ද B වෘත්තයේ ආරය R2ද R ඇසුරෙන් සොයන්න. එතකොට මෙයාගේ ආරය R1යි මෙයාගේ ආරය R2යි. අපි දන්නවා කැරකෙන ස්කන්ධ කේන්ද්‍රය වටා නිසා M1 R1 සමානයි M2 R2. M R1 සමානයි 3 M R2. එහෙනම් R1 සමානයි 3යි R2. R1 බෙදීම R2 සමානයි 3ට 1යි. මම ඉර 8ට ඉර උඩ එක එකතු කරනවා R1 බෙදීම R1 ධන R2 3 බෙදීම 4යි. R1 ධන R2 කියන්නේ තරු අතර පරතරය. ගාන කියනවා එක 2යි R කියලා. එහෙනම් R1 බෙදීම 2යි R සමානයි 3 බෙදීම 4යි. හරස් වැඩි වෙනවා R1 සමානයි 3යි R බෙදීම 2යි. ඊට පස්සේ R2 කියන්නේ 2යි R ගෙන් මේ ටික අඩු වෙනවා 2යි R ඍණ 3යි R බෙදීම 2යි. එතකොට 4න් 3ක් 1යි R2 සමානයි R බෙදීම 2යි. right. දෙවෙනි කොටස අහන්නේ තරුවල වේගය සඳහා සම්බන්ධයන් ගොඩනගන්න. මේ තරු දෙකම වෘත චලිතයක් සිදු කරන්නේ. හැබැයි වෘතයේ ගමන් කිරීමට කේන්ද්‍රය දෙසට තියෙන්න ඕනේ බලය සපයන්නේ ගුරුත්වාකර්ෂණය මගින්. එහෙනම් F සමානයි G m1 m2 යට R වර්ගය. මම මෙතන කැපිටල් R වර්ගය කියලා යොදන්න හේතුව තමයි මට සමීකරණයේ සංකේත කැමති විදිහට මාරු කරගන්න පුළුවන්. කැපිටල් R වර්ගය කියලා යොදන්න හේතුව තමයි සමීකරණයේ R කියන්නේ දුර. හැබැයි මෙතන R කියන්නේ වෘතයක අරයක් සම්බන්ධයෙන් කතා කරන නිසා ස්කන්ධ දෙක අතර පරතරය 2යි R. G වාරයක් 2යි 3යි M වාරයක් M බෙදීම 2යි R ගේ වර්ගය. එහෙනම් F සමානයි 3යි GM වර්ගයට 4යි R වර්ගය. දැන් මේක තමයි
අන්‍යෝන්‍ය බලය නම් A මත කේන්ද්‍රය දෙසට තියෙන බලයත් මේක, B මත කේන්ද්‍රය දෙසට තියෙන බලයත් මේක. හැබැයි වෘත චලිතයේ අරයන් වෙනස්. F සමානයි ma දැම්මොත් A සඳහා F සමානයි ma දැම්මොත් 3යි gm වර්ගය බෙදීම 4යි r වර්ගය. සමානයි අතනින් එනවා m v වර්ගයට r. va වර්ගයට r කියන්නේ 3යි r බෙදීම 2යි. 3යි r බෙදීම 2 දෙකේ ඉලක්කම උඩට යනවා. එතකොට මේක සුළු කරගන්න පුළුවන් මට va සමානයි 3 බෙදීම 2යි gm යට 2යි r වර්ගය. b සඳහා f සමානයි ma දැම්මොත් b සඳහා f සමානයි ma දැම්මොත් 3යි gm වර්ගයට 4යි r වර්ගය සමානයි 3යි m vb වර්ගයට r r කියන්නේ r බෙදීම 2යි. ඒක සුළු කළොත් vb කියන්නේ භාගයේ වාරයක් gm යට 2යි r වල මූලය. right. මේවා තමයි a හා b ගේ ප්‍රවේග. දැන් අපිට කියනවා තුන්වෙනි කොටසේ තරුවක ආවර්ත කාලය සඳහා සම්බන්ධයක් ලබා ගන්න. එහෙනම් v සමානයි r ඔමෙගා වෘත්ත චලිතයක් නිසා මං a ගැන හිතලායි ආවර්ත කාලය a ගෙන් ආවර්ත කාලය ගත්තත් b ගෙන් ආවර්ත කාලය ගත්තත් සමානයි. මොකද a ට වටයක් ගිහිල්ලෙන ගත වෙන කාලෙමයි b ට වටයක් ගිහිල්ලෙන ගත වෙන්නේ. v සමානයි r ඔමෙගා ආදේශ කරනවා a සලකලා 3 බෙදීම 2 වාරයක් gm යට 2යි r ගේ මූලය සමානයි 3යි r බෙදීම 2 වාරයක් ඔමෙගා. එහෙනම් ඔමෙගා සමානයි gm යට 2යි r ඝනය. දැන් අපි කරන්නේ t සමානයි 2π බෙදීම ඔමෙගාට ආදේශ කරනවා. t සමානයි 2π ඔමෙගා කියන්නේ 2යි r ඝනය බෙදීම gm වල මූලය. එතකොට a ගෙන් ආවර්ත කාලය හෙව්වත් b ගෙන් ආවර්ත කාලය හෙව්වත් ලැබෙන්න ඕනේ එකම ප්‍රකාශනය. එතකොට මේ තරු දෙක දැන් ඉස්සරහා ගානේ මම ගත්තේ b කැරකෙන්නේ a වටා a නිශ්චලයි b කැරකෙනවා. මේ ගානේ මම ගත්තේ aත් කැරකෙනවා bත් කැරකෙනවා. මේගොල්ලෝ කැරකෙන්නේ ඒගොල්ලන්ගේ ස්කන්ධ කේන්ද්‍රය වටා. right. මම ඊගාවට යන්නේ පුතේ සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය කියන මාතෘකාවට. මේකත් ටිකක් පැහැදිලි කරන්න ඕනේ. මෙතන A කියලා ස්කන්ධයක් තියෙනවා නම් මෙතන B කියලා ස්කන්ධයක් තියෙනවා. මෙතන C කියලා ස්කන්ධයක් තියෙනවා. මෙතන D කියලා ස්කන්ධයක් තියෙනවා. නිව්ටන්ගේ ආකර්ෂණවාදයේ තියෙන පැහැදිලි කිරීම වලට අනුව දැන් මේ අවකාශය තුල ස්කන්ධ හතරක් තියෙනවානේ. නිව්ටන් කියනවා A හා B කියන ස්කන්ධ දෙක අතර ගොඩනැගෙන ආකර්ෂණ බලයට B හා C හා D බලපෑම් ඇති කරන්න හැල්ලු. එහෙමනම් ඔය විදිහටම A හා C අතර ඇති වන ගුරුත්වාකර්ෂණ බලයට B හා D බලපෑම් කරන්නේ. A හා D අතර ඇති වන ගුරුත්වාකර්ෂණ බලයට C හා B බලපෑම් කරන්නේ. ඔය විදිහට හිතුවොත් එකම A කියන ස්කන්ධය මත B ගෙන් ඇති වන ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. C ගෙන් ඇති වන ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. D ගෙන් ඇති වන ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. එකම මොහොතේ A කියන ස්කන්ධය මත ගුරුත්වාකර්ෂණ බල තුනක් තියෙනවා. නිව්ටන්ගේ පැහැදිලි කිරීම වලට අනුව එකම ස්කන්ධය මත ගුරුත්වාකර්ෂණ බල කීපයක් තියෙන්න පුළුවන්. මෙන්න මේ එක් ගුරුත්වාකර්ෂණ බලයේ විශාලත්වය හා දිශාව හොයලා ඒගොල්ලන්ගේ සංප්‍රයුක්තය ලබා ගත්තාම ඒ ලැබෙන උත්තරය හඳුන්වනවා ඔය කියන ස්කන්ධය මත ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලයලු. එතකොට නිව්ටන්ගේ පැහැදිලි කිරීම වලට අනුව එක් ස්කන්ධ යුගලයක් අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලවලට අනිකුත් ස්කන්ධ මගින් බලපෑම් ඇති කරන්නේ නැහැ. අපි ඒක සටහන සම්පූර්ණ කරගමු. මම කතා කරන්නේ 4 වෙනි පිටුවේ උඩම තියෙන මාතෘකාව සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය කියන. ඊයටද ලියමු. අවකාශයේ ස්කන්ධ කීපයක් පවතින අවස්ථාවක් සලකන්න. අවකාශයේ ස්කන්ධ කීපයක් පවතින අවස්ථාවක් සලකන්න. ස්කන්ධ දෙකක් අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලයට
ස්කන්ධ දෙකක් අතර ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලයට අනිකුත් ස්කන්ධ මගින් බලපෑමක් ඇති නොකරයි. අනිකුත් ස්කන්ධ මගින් බලපෑමක් ඇති නොකරයි. එබැවින් යම් ස්කන්ධයක් සැලකූ විට එය මත ගුරුත්වාකර්ෂණ බල කීපයක් පවතී. එක් බලයේ විශාලත්වය හා දිශාව වෙන වෙනම සොයා ඒවායේ සංප්‍රයුක්තය ලබා ගැනීමෙන් සලකනු ලබන ස්කන්ධය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය සොයාගත යුතුය. right. අපි නම් සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය සම්බන්ධයෙන් ගැටලු කීපයක් විසඳමු නේද? අපි යන 9 වෙනි ප්‍රශ්නයට. 9 වෙනි ප්‍රශ්නේ කියනවා රූපයේ දක්වා ඇති ආකාරයට 26.68 කිලෝමීටර් පරතරයකින් වූ A හා B නම් ලක්ෂාකාර ස්කන්ධ දෙකකි. 26.68 කිලෝමීටර් පරතරයකින් වූ A හා B නම් ලක්ෂාකාර ස්කන්ධ දෙකකි. A ස්කන්ධය 6 වැඩි කිරීම 10 20යි. B ස්කන්ධය 4 වැඩි කිරීම 10 20යි. P අනු දික්කල AB රේඛාවේ B සිට 6.67ක් දකුණු පසින් වූ ලක්ෂයකි. P කියන එක තියෙන්නේ දික්කල AB රේඛාවේ B ගෙන් දකුණු පැත්තේ 6.67 කිලෝමීටර් දුරකින්. Q යනු AB හි මත්ක්ෂයයි. G සමානයි 6.67 වැඩි කිරීම 10 11ක් වේ. ස්කන්ධයේ 26680ක් වන L නම් අංශුවක් අවස්ථා දෙකේදී P හා Q මත තබන ලබයි. පළවෙනි ප්‍රශ්නය අහන්නේ P මත ඇති විට ඒ මත සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය සොයන්න. ඔන්න P කියන්නේ මේ පිහිටුම. මම මේ පිහිටුමට ඒ අවස්ථාවට අදාළව රූප සටහන නිර්මාණය කරා. මෙන්න රූප සටහන. දැන් ඒ දිහා බැලුවොත් ඒ කියන ස්කන්ධය මගින් P හි ඇති 26680ක් වන ස්කන්ධය මත බලයක් හදනවා. අපි මේවයි ලක්ෂණ කියලා දුන්නා ආකර්ෂණ බල, අක්ෂීය බල. එහෙනම් A හා P අතර ඇති වෙන්නේ P මත A දෙසට බලයක්. මම ඒක FA කියලා ලකුණු කෙරුවා. Q හා P අතරත් බල ඇති වෙනවා. නිව්ටන් කියනවානේ A හා P අතර බල ඇතිවීමේදී B මගින් ප්‍රශ්නයක් කළේ නෑ වගේම B හා P අතර බල ඇතිවීමේදී A මගින් බලපෑමක් කරන්නෙත් නෑ. එහෙමනම් P මත B මගින් බලයක් ඇති කරනවා. ඒකත් අක්ෂීය ආකර්ෂණ බල. මම ඒක FB කියලා ලකුණු කරනවා. එහෙමනම් FA හා FB හොයන්න ඕනේ. සාධාරණව නිව්ටන්ගේ සූත්‍රයට යනවා G m1 m2 යට r වර්ගය. FA හොයන්නයි යන්නේ 6.67 වැඩි කිරීම 10 11යි මේ කැපිටල් G ගයාගේ. A ගේ ස්කන්ධය 6 වැඩි කිරීම 10 20යි. අපි සලකන්නේ P මත තියෙන ස්කන්ධය මත බලය 26680යි. A හා P අතර දුර ගත්තොත් 26.68ට 6.67ක් එකතු වෙනවා. එතකොට 33.35 කිලෝමීටර්. එහෙනම් 3.5 වැඩි කිරීම 10 4යි මීටර්. එහි වර්ගය ගත්තාම
9.6 වැඩි කිරීම 10.5ක් නිව්ටන් කියලා එනවා. දැන් B විසින් P මත ඇති කරන බලය හොයන්න නැවතත් ආදේශ කරනවා. දැන් B සහ P ගන්නේ කැපිටල් G ගියාගේ 6.67 වැඩි කිරීම 10 11යි. B ගේ ස්කන්ධය 4 වැඩි කිරීම 10 20යි. P මත තියෙන ස්කන්ධය 26680යි. මේ දෙන්න අතර දුර 6.6 7 වැඩි කිරීම 10 3යි. එයාගේ වර්ගය. ඒක සුළු කළොත් මට එනවා 1.6 වැඩි කිරීම 10 7ක් නිව්ටන්. එහෙමනම් P මත ක්‍රියාත්මක වන බල පද්ධතිය දිහා බලුවාම ඔයාලට තේරෙනවා P මත එකම පැත්තට නම් බල දෙකම ක්‍රියාත්මක වෙන්නේ සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය හොයන්න ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය ගන්න ඕනේ. එකම පැත්තට තියෙන බල දෙකක සම්ප්‍රයුක්තය ගන්න ඒව එකතු කරන්න ඕනේ. එහෙනම් 9.6 වැඩි කිරීම 10 5ට 1.6 වැඩි කිරීම 10 7ක් එහෙම නැත්නම් 160 වැඩි කිරීම 10 5ක් එකතු කරනවා. මම 10 5 සාධකයක් ලෙස ගත්තොත් 160ට 9.6ක් එකතු කළොත් 169.6යි. ඒක සම්මත ආකාරයට සකස් කළොත් 1.696 වැඩි කිරීම 10 7යි නිව්ටන්. දැන් මම යනවා දෙවෙනි අවස්ථාවට. දෙවෙනි අවස්ථාවේදී මේ ස්කන්ධය තියන්නේ AB හි මධ්‍ය ලක්ෂ්‍යය. ඔන්න 26680ක් කිලෝග්‍රෑම් ස්කන්ධය AB හි මධ්‍ය ලක්ෂ්‍යය තියෙනවා. එහෙනම් A සිට මෙයාට දුර 13.34 කිලෝමීටර්. B සිට යාට දුරත් 13.34 කිලෝමීටර්. හැබැයි A මගින් 26680 හෙවත් Q මත ආකර්ෂණ බලයක් ඇති වෙනවා නම් Q මතේ බලය තියෙන්න ඕනේ වම් පැත්තට. B මගින් Q මත ආකර්ෂණ බලයක් ඇති වෙනවා නම් ඒ බලය තියෙන්න ඕනේ දකුණු පැත්තට. මේ බල පද්ධතිය දිහා බලපුවාම ආට තේරෙනවා බල දෙක තියෙන දෙපැත්තට. එහෙනම් අපි සාධාරණව මේ බලයන් හොයන්න සූත්‍රය දානවා නිව්ටන්ගේ සූත්‍රයේ F = G mm යට R වර්ගය. G කියන්නේ 6.67 වැඩි කිරීම 10 11යි. කැපිටල් M ගාගේ 6 වැඩි කිරීම 10 20යි. සිම්පල් M 26680යි. R කියන්නේ 1.3 3 4 වැඩි කිරීම 10 4යි. එයාගේ වර්ගය. ඒක සුළු කරපුවහම මට එනවා 6 වැඩි කිරීම 10 6ක් නිව්ටන්. එහෙනම් B විසින් Q මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය හොයන්න නැවතත් අර සූත්‍රයට ආදේශ කරනවා. සර්වත්ව ගුරුත්වාකර්ෂණ නියතය 6.67 වැඩි කිරීම 10 11යි. B ගේ ස්කන්ධය 4 වැඩි කිරීම 10 20යි. Q මත තියෙන 26680යි. දුර 1.3 3 4 වැඩි කිරීම 10 4යි. එහි වර්ගය ඒක සුළු කරොත් මට ලැබෙනවා 4 වැඩි කිරීම 10 6යි නිව්ටන්. දැන් පැහැදිලි A ගේ A විසින් ඇති කරන බලය B විසින් ඇති කරන බලයට වඩා විශාල නිසා අපි වඩා විශාල එකෙන් කුඩා එක එකිනෙකට විරුද්ධ දිශාවට තියෙනවා නම් සම්ප්‍රයුක්තය හොයන්නේ වඩා විශාල එකෙන් කුඩා එක අඩු කරලා F = FA ඍණ FB. FA කියන්නේ 6 වැඩි කිරීම 10 6යි. FB කියන්නේ 4 වැඩි කිරීම 10 6යි. 10 6 සාධකයක් ලෙස ගත්තොත් 6න් 4ක් අඩු කරොත් 2යි. 2 වැඩි කිරීම 10 6යි. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ එකම ස්කන්ධය මත ගුරුත්වාකර්ෂණ බල කීපයක් තියෙන්න පුළුවන්. එතකොට එක් බලයේ විශාලත්වය හා දිශාව හොයපුවාම අපිට එකම අංශුව මත ක්‍රියාත්මක වන බල පද්ධතියක් ලැබෙනවා. මේ බල පද්ධතියේ සම්ප්‍රයුක්තය තමයි අපි හොයන්න යන්නේ. right. අපි දැන් යන්නේ 10 වෙනි ප්‍රශ්නයට. ස්කන්ධ තුනක එක රේඛීය පද්ධතියක් රූපේ පෙන්වා ඇත. 3m 5m හා 2m ස්කන්ධ තුන රූපයේ දැක්වෙන පිහිටීම් වල තබා ඇත. ඒවායේ කේන්ද්‍ර අතර පරතරයේ රූපයේ පෙන්වා ඇත. 3m ස්කන්ධයක් තියෙනවා, 5m ස්කන්ධයක් තියෙනවා, 2m ස්කන්ධයක් තියෙනවා. මේ 3m සහ 5m අතර 3a පරතරයක් තියෙනවා. 5m සහ 2m අතර a පරතරයක් තියෙනවා. මේ ස්කන්ධ තුනේ කේන්ද්‍ර තියෙන්නේ එක රේඛීයව. අපි මේක සංකේත ගැටලුවක් විදියට යන්නේ සංඛ්‍යාත්මක ගැටලුවක් නෙමෙයි. එහෙමනම් මම දැන් තර්ක කරනවා. 3m සහ 2m අතර ස්කන්ධ ඇතිවීමේදී 5m මැදින් හිටියා කියලා ප්‍රශ්නයක් නැහැනේ. ඒතර නිව්ටන් කිව්වේ බොරු නෙමෙයි නම් ස්කන්ධ දෙකක් අතර බල බිහිවීමේදී ඉතිරි ස්කන්ධ මගින් බලපෑම් කරන්නේ නැහැ. එහෙනම් 3m සහ 2m අතර බලයක් බිහි වෙනවා. ඒ බලය මම F1 කියලා ගත්තා. 5m සහ 2m අතරත් බලයක් බිහි වෙනවා. ඒ බලය මම F2 කියලා ගන්නවා.
මේ රූපය දිහා බලපුවහම මට පේනවා F1 හා F2 කියන බල දෙකම තියෙන්නේ එකම පැත්තට. එහෙනම් 2m මත සම්ප්‍රයුක්ත බලය කියන්නේ F1 සහ F2 එකතුව. එහෙම හොයාගන්න ඉස්සර F1 හොයන්න ඕනේ. F සමානයි gmm යට r වර්ගය. F1 සමානයි g වාරයක්, 3m වාරයක්, 2m වාරයක්, 3a සහ a කියන්නේ ඒ දෙන්න අතර පරතරය 4a, 4a ගේ වර්ගය. මම සුළු කරනවා 4a ගේ වර්ගය කියන්නේ 16a වර්ගයේ දෙකේ ඉලක්කමක් කැපෙනවා. එහෙනම් 3යි gm වර්ගයට 8යි a වර්ගය. F2 කියන්නේ 5m සහ 2m අතර ජනනය වන බලය g වාරයක්, 5m වාරයක් 2m, ඒ දෙන්න අතර පරතරය a. එහෙනම් a ගේ වර්ගය. 2 5 10යි, F2 සමානයි 10යි gm වර්ගයට a වර්ගය. දැන් සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය හොයන්න මේ දෙන්න එකම පැත්තට තියෙන නිසා එකතු වෙන්න ඕනේ. F සමානයි F1 ධන F2, 3යි gm වර්ගයේ බෙදීම 8යි a වර්ගය, 10යි gm වර්ගයට a වර්ගය. මේක මං 8ෙන් වැඩි කරනවා. එතකොට 10 වටක් 80යි, 80යි 3යි 83යි. 83යි gm වර්ගයට 8යි a වර්ගය. එhmenan දෙවෙනි අවස්ථාවේ කියන්නේ 5යි m මත සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය. මේකේ බලන්නකො පුතේ 3යි m සහ 5යි m අතර ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. 5යි m මත තියෙන 3යි m දෙස නිසා මේක F1. 5යි m සහ 2යි m අතර ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. 5යි m මත 2යි m දෙසට තියෙන නිසා ඒක F2. හැබැයි මේ වෙලාවේ 5යි m මත සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ දෙපැත්තට තියෙන බල දෙකක සම්ප්‍රයුක්තය. මොනවා කරන්නත් F1 F2 හොයාගන්න එපා. F සමානයි gm එක m2 යට r වර්ගය, j 3m වාරයක් 5m, 3a ගේ වර්ගය. මේක 9යි a වර්ගය එක 3ක් එක්ක කැපෙනවා. 5යි gm වර්ගයට 3යි a වර්ගය. F2 හොයන්න යනවා. F2 කියන්නේ g 2m වාරයක් 5m බෙදීම a වර්ගය, 2 5 10යි gm වර්ගයට a වර්ගය. හැබැයි අපි දන්නවා මේකේ දෙපැත්තට තියෙන නිසා වඩා විශාල බලයෙන් කුඩා බලය අඩු කරලායි සම්ප්‍රයුක්තය ලබා ගන්නෙ. එහෙනම් F2 ඍණ F1 10යි gm වර්ගයට a වර්ගය ඍණ 5යි gm වර්ගයට 3යි a වර්ගය. මම මේ පැත්තට වැඩි කරගන්නවා 3න් 10ව 3ක් කියන්නේ 30යි, 30න් 5ක් 25යි, 25යි gm වර්ගයට 3යි a වර්ගය. ඒ ගැටලුව සංකේත ගැටලුවක්, සංඛ්‍යාත්මක ගැටලුවක් නෙමෙයි. එහෙනම් අපි ඊගාවට යන්න ඕනේ 11 වෙනි ප්‍රශ්නෙට. right. මම 11 වෙනි ප්‍රශ්නය කතා කරන්නේ කල්පිත සෞරග්‍රහ මණ්ඩලයක සමාන ස්කන්ධ සහිත ග්‍රහ වස්තු 3ක් ඇත. එක එක ස්කන්ධයේ කැපිටල් M බැගින් වන අතර ඒවා රූපයේ පෙන්වන ඇති ආකාරයට සෑම විටම පාදයක දිග A වූ සම්පාද ත්‍රිකෝණයක ශීර්ෂවල පිහිටයි. අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය නිසා ත්‍රිකෝණයේ කේන්ද්‍රය වටා වෘත්තාකාර කක්ෂයක චලනය වන්නේ ත්‍රිකෝණ ශීර්ෂවල පවතින ලෙසය. කක්ෂයේ අරය සමග සංසන්දනය කරන විට ග්‍රහවස්තු වල අරය නොසලකා හැරීක තරම් කුඩා වේ. ඕනෑම ග්‍රහවස්තුවක් මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලයේ විශාලත්වය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. මේ බලන්නකො. ඔන්න මේ තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක කේන්ද්‍රයේ පවතින ලෙසට තියෙන ස්කන්ධ තුන. එතකොට මේ ස්කන්ධ දෙකක් නෙමෙයි මෙතන තියෙන තුනක්. මේ ස්කන්ධ තුන ඒකරේඛීය නැහැ. එහෙනම් මේ ත්‍රිකෝණයේ ශීර්ෂවල තියෙන ස්කන්ධ යුගල අතර ආකර්ෂණ බල ඇති වෙනවා. මේ ස්කන්ධය මත මෙහාටත් අනිත් ස්කන්ධය මත මේ පැත්තටත්. එහෙම හිතුවොත් ඕනෑම එක ස්කන්ධයක් ගත්තොත් අර ත්‍රිකෝණයේ පාද දෙක දිගේ ක්‍රියාත්මක වන සමාන විශාලත්ව තියෙන බල දෙකක් තියෙනවා. මම මේ බලයක් F කියලා ගත්තා. එහෙනම් නිව්ටන් කියනවනේ එක යුගලයක් අතර ගුරුත්වාකර්ෂණ බලයට අනිත් යුගලයෙන් ප්‍රශ්නයක් නැහැයි කියලා. අපි කෝකටත් මේ ත්‍රිකෝණේ පාද ඇසුරෙන් වෘත්තයේ අරය හොයා ගන්නවා. මේක සමපාද ත්‍රිකෝණයක් නිසා කේන්ද්‍රයේ තියෙන මධ්‍යස්ථේ. කේන්ද්‍රයේ තියෙන්නේ මධ්‍යස්ථේ දෙකට එක අනුපාතයට ඡේදනය වෙන තැන. මේ පාදයේ A නම් මධ්‍යස්ථය කියන්නේ A sin 60යි. ඒකෙන් 3න් 2ක් තමයි අරය කියන්නේ. එහෙනම් R සමානයි 3න් 2යි A sin 60යි. දෙක බෙදීම 3යි A වාරයක්
sin 60යි කියන්නේ මූල 3ට 2යි. දෙකේ ඉලක්කමක් කැපිලා ගිහලා මූල 3ක් කැපිලා ගියොත් මේ පද්ධතිය ගමන් කරන වෘත්තයේ ආරය r නම් r සමානයි a බෙදීම මූල 3යි. දැන් මං රෝමිලක්නම් එකට පිළිතුරු සපයන්න යනවා. F සමානයි ඕනෑම ස්කන්ධ යුගලයක් අතර ක්‍රියාත්මක වන බලය F gm1 m1 m2 බෙදීම r වර්ගය නිව්ටන්ගේ සාරත්ව ගුරුත්වාකර්ෂණ නියමයට අනුව F සමානයි g වාරයක් කැපිටල් M නැවතත් කැපිටල් M ස්කන්ධ දෙක අතර පරතරය a ගේ වර්ගය. එහෙනම් මට මේක සරල කරලා ලියන්න පුළුවන් F සමානයි gm වර්ගයට a වර්ගය. අපි දෛශික පාඩමේ උගන්වනවා විශාලත්වයේ F බැගින් වන දෛශික දෙකක්. දෛශික දෙක අතර කෝණයේ θ වන ආකාරයට ක්‍රියාත්මක වෙනවා නම් ඒ සම්ප්‍රේක්තයේ විශාලත්වය r නම් r සමානයි 2f cos θ බෙදීම 2යි. මම මේ තර්කයේ යදනවා මෙතනට මේ f කියන බල දෙකේ සම්ප්‍රයුක්තයේ f dash 2f දෛශික දෙක අතර කෝණය කියන්නේ 60යි. ඒ නිසා cos 60 බෙදීම 2යි. ස්කන්ධයක් මත ක්‍රියාත්මක වන සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය f dash නම් f dash සමානයි 2f cos 60 බෙදීම 2යි. 2යි f කියන්නේ gm වර්ගයට a වර්ගය cos 60 දෙකෙන් බෙදුවොත් 30යි cos 30යි කියන්නේ මූල 3යට 2යි. දෙකේ ඉලක්කම කැපිලා ගිහෙල්ලා මට එනවා මේ සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය f dash නම් f dash සමානයි මූල 3යි gm වර්ගයට a වර්ගය. right. රෝමිලක්කන් දෙකේ අහනවා ග්‍රහවස්තුවක ස්පර්ශීය ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක්. මෙයා සිදු කරන්නේ වෘත චලිතයක් නම් වෘතයේ කේන්ද්‍රය දෙසට තියෙන බලය අරගෙන F සමාන ma දාන්න පුළුවන්. F කියන්නේ කේන්ද්‍රය දෙසට තියෙන බලය මූල 3යි gm වර්ගයට a වර්ගය. m a කියන්නේ අපිට ලියන්න පුළුවන් v වර්ගයට r කියලා. එහෙනම් v වර්ගය r කියන්නේ පුතේ a බෙදීම මූල 3යි. මූල 3 උඩට යනවා. මේ මූල 3ට මේ මූල 3 සුළු වෙනවා. මෙයින් එක එකක් මේකට සුළු වෙනවා. m ගෙන් එකක් සුළු වෙනවා. එහෙනම් v සමානයි gm බෙදීම a ගේ වර්ගමූලය. මේක තමයි ග්‍රහවස්තුවක ස්පර්ශීය ප්‍රවේගය. දැන් අපි කරන්නේ ඕන්නම් ඔයාට වෘත චලිතය අරගෙන ගන්නත් පුළුවන්. නියත වේගයකින් වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන නිසා අපිට ගමන් කළ දුර පරිධියක් කියලා අරගෙන L සමානයි ut දාන්න පුළුවන්. L සමානයි ut. L කියන්නේ 2π r 2π r. r කියන්නේ a බෙදීම මූල 3යි. එතකොට 2π a බෙදීම මූල 3 වාරයක් සමානයි නියත වේගයේ gm යට a ගේ මූලය වාරයක් කැපිටල් T. එහෙනම් T සමානයි 2π මේක සුළු කරගන්න ඇතුළට a ඝනය බෙදීම 3යි gm වල මූලය. T සමානයි 2π a ඝනය බෙදීම 3යි gm වල මූලය. දරුවෝ මේ ප්‍රශ්නය තමයි 2020 A level බහුවර්ණයට අහන්නේ නේ. ඔය විදියටමයි ප්‍රශ්නය අහන්නේ. මේ ගාන මං අරුමැක්කේ මේ අවුරුද්දේ දාපු ගානක් නෙමෙයි. ගිය අවුරුද්ද වල ටියුට් අරගෙන බලන්න. ඒ ටියුට් වල මේ ප්‍රශ්න මේ විදියටම දීලා ඇති. A level ප්‍රශ්නේ අර ටෙනිසන් කුරේ කතන්දර කියන වගේ ග්‍රහවස්තුවක ස්කන්ධයේ සිම්පල් m කියලා දීලා උත්තර දීලා තියෙන කැපිටල් M වලින්. අපි එහෙම නෙමෙයි අපි කැපිටල් M කියලා දීලා කැපිටල් M වලින්ම උත්තර අරගෙන තියෙනවා. දරුවෙක් ගිය අවුරුද්දේ මේ ගාන හදලා දැන් අපි පන්තියේ හදවනවනේ මේවා. මේ ගාන හදලා ගිය දරුවෙක් A level විභාගයේ ප්‍රශ්නේ දිහා බලලා hina වෙනවා. ඇයි දැන් මම එක එක සංකල්ප අරගෙන ගුරුත්වාකර්ෂණයෙම තාම මම කතා කරන්නේ නිව්ටන්ගේ සූත්‍රය. හැබැයි යෙදෙන අවස්ථා ලක්ෂාකාර නෙමෙයි නම් කොහොමද යොදන්නේ? ඊට පස්සේ ඒ ස්කන්ධ ගුරුත්වාකර්ෂණ බලය යටතේ සල් රේඛියව යනවා නම් කොහොමද යන්නේ? වෘත ජලතේ දෙනවා නම් කොහොමද දෙන්නේ කියන ඒවා තමයි මේ කතා කරමින් ඉන්නේ. ඒතර මං ඔන්න ඉවර කරා අන්‍යෝන්‍ය බල සංකල්පය කියන කොටස. ඒතකොට ආකර්ෂණය වෙන්නේ අන්‍යෝන්‍ය ලෙස බල බිහිවීම නිසා කියන එක සංකල්පයක්. දෙවෙනි සංකල්පය තමයි අපි යන්න හදන්නේ ගුරුත්ව ක්ෂේත්‍ර සංකල්පය.